අයිබෝවන් අද අපි කතා කරන්නේ අපේ ගණිත පාසලෙන් 11 ශ්‍රේණිය ගණිත පාඩමක් වන වෘත්ත චතුරස්‍ර ගැන. ඒක දුවේ පුතේ අපි මුලින්ම බලමු චතුරස්‍රයක් කියන්නේ මොකක්ද කියලා. මම ඔය අඳිනවා බෝඩ් එකේ. දන්නවා චතුරස්‍රයක් කියන්නේ පාද හතරකින් පටවුන සංවෘත රූපයකට කියනවා චතුරස්‍රයක් කියලා. එහෙනම් වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකක්ද? ඒතර වෘත්ත චතුරස්‍රයක් වෙන්න නම් පුතේ මේ චතුරස්‍රයේ ශීර්ෂ හතරම වෘත්තයක් මත පිහිටන්න ඕන. නැත්නම් මම නැවත යන්න රූප සටහන මෙන්න මේ වගේ වෙන්න ඕන. චතුරස්‍රයක මේ ශීර්ෂ හතරම වෘත්තයක් මත පිහිටනවා නම් අන්න ඒකට කියනවා වෘත්ත චතුරස්‍රයක් කියලා. මේ තින් දැන් වෘත්ත චතුරස්‍රයක්. තව උදාහරණයක් මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ આવොත් අපි බලමු. මේක ගත්තොත් මේ උදාහරණය වෘත්ත චතුරස්‍රයක් වෙනවද? දැන් ඇත්තටම ගත්තොත් මේකේ ශීර්ෂ 3යි වෘත්තය මත නැත්නම් වෘත්තයේ පරිධිය මත පිහිටන්නේ. දැන් මේක වෘත්ත චතුරස්‍රයක් නොවේ. මේ රූප සටහන බලන්න. මේක. මේ තියෙන විස්කම්බේ. මේ වෘත්තේ කේන්ද්‍රේ ඕන. මේක වෘත්ත චතුරස්‍රයක් වෙනවද? ඔව්. මේකේ ශීර්ෂ හතරම ගත්තොත් වෘත්තයේ පරිධිය මත පිහිටලා තින්නේ. දැන් මේක ඇවිල්ලා පුතේ වෘත්ත චතුරස්‍රයක් වෙනවා. මෙහෙම આવොත් මේ රූපේ ගත්තොත් එහෙම ඔන්න බලන්න. මේ රූපේ ගත්තොත් ශීර්ෂ හතරම වෘත්තයේ මත පිහිටලා නැහැ නැවත. ශීර්ෂ තුනක් නම් වෘත්තයේ මත පිහිටලා තිනවා. මේ ශීර්ෂයේ වෘත්තයේ මත නෙවෙයි තියෙන්නේ. එහෙනම් මේක වෘත්ත චතුරස්‍රයක් නොවේ. හොඳයි. දැන් එනවා නෝනකට බලනවා කොහොමද වෘත්ත චතුරස්‍රයක් හඳුනාගන්නේ කියලා. කොටින්ම ගත්තොත් වෘත්ත චතුරස්‍රයක් වෙන්න නම් චතුරස්‍රයක ශීර්ෂ හතරම එකම වෘත්තයක් මත පිහිටන්න ඕන. හොඳයි. දැන් අපි බලමු එහෙනම් මේ වෘත්ත චතුරස්‍රය වල තියෙන කෝණ ගැන. එන්න මම අඳිනවා වෘත්ත චතුරස්‍රය. මේ වෘත්ත චතුරස්‍රයේ පුතේ මෙන්න මේ කෝණ දෙකට කියන්න පුළුවන් සම්මුඛ කෝණ කියලා. මොකද මේ කෝණ ඉස්සරහා බලන් ඉන්නේ සම්මුඛව ඉන්නේ. ඒකින්ද ඒවට කියන්න පුළුවන් සම්මුඛ කෝණ කියලා. ඒ වගේ මේ කෝණ දෙක ගත්තොත් ඒ කෝණ දෙක සම්මුඛ කෝණ. එතකොට ඒවා සමාන නැහැ. ඒවට කියනවා සම්මුඛ කෝණ කියලා. මේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ ගැන කතා කරොත් විශේෂත්වයක් තියෙනවා. මෙන්න මේකයි විශේෂත්වය. මම මේ වෘත්ත චතුරස්‍රය නම් කරන්න A B C D කියලා නම් කරොත් එහෙම මේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකේ එකතුව නැත්නම් ආයිත්‍ය 180ක් වෙනවා. ඒ කියන්නේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. පරිපූර්ණකයි කියන්නේ අංශක 180යි. ඒ වගේම A ධන C 180ක් වෙනවා. වගේම මේ සම්මුඛ කෝණ දෙක 180ක් වෙනවා. නැත්නම් පරිපූර්ණක වෙනවා. ඔන්න ඔක තමයි වෘත්ත චතුරස්‍රය වල පළවෙනි ප්‍රමේය. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ.
සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. හොඳයි. දැන් අපි තව උදාහරණයක් බලමු පුතේ. මෙන්න මෙහෙම ආවොත් මෙන්න මේ පළවෙනි නිදර්ශන බලමු. අපි ගැටලුව. ඔන්න තියෙන වෘත්ත චතුරස්‍රය A B C D කියලා. ඔය වෘත්ත චතුරස්‍රයේ මේ කෝණේ x දු. මේ කෝණේ 2x දු. මේ කෝණේ y දු. මේ කෝණේ අංශක 70යි දු. ඒත් අපෙන් අහන්නේ x සහ y සොයන්න. x සහ y සොයන්න. දැන් අපි කරන්න ඕන අපි දන්න දේ තමයි පුතේ. අපි කිව්වා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. එහෙනම් බොහොම ලේසියෙන් අපිට මෙන්න මේ සමීකරණයක් හදා ගන්න පුළුවන්. y ධන 70 සමාන 180යි. හේතුව ලියනවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. මම කෙටියෙන් ලියුවා. දැන් y සමාන එහෙනම් 180යි. මේ ධන 70 අපිට ගත්තාම වෙන්නේ 70යි. දැන් y සමාන එනවා අංශක 110ක් කියලා. අන්න අපි y කෝණේ බොහොම පාසෙන් හෙව්වා. ඔය වගේම මට හොයන්න පුළුවන් x කෝණය. දැන් මෙතන ගත්තොත් මෙතන කෝණ දෙක ගත්තොත් සම්මුඛ කෝණ. එහෙනම් මේ දෙක එකතුව 180යි. අපි දන්නවා ක්‍රමය. ක්‍රමය මොකද? ලියනවා වරහන් තුන වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. එහෙනම් මේ දෙක එකතු වුණාම 3x සමාන 180යි. එහෙනම් x හොයන දෙපැත්තම 3න් බෙදමු. එහෙනම් x සමානයි අංශක 60ක් කියලා එනවා. දැන් x මේ කෝණයගේ අංශක 60ක් වෙනවනම් මේ කෝණය ඒ කෝණය 2x. එහෙනම් 2x සමානයි 2 ගුණකින් 60. එහෙනම් 2x කෝණයේ අංශක 120ක් කියලා එනවා. හොඳයි. දැන් අපි බලමු මෙන්න මේ වගේ උදාහරණයක් ආවොත්. තවත් නිදසුනක් බලමු. මෙන්න වෘත්ත චතුරස්‍රයක් තියෙනවා. ඒක එක පාදයක් වෙන්නේ කේන්ද්‍රේ හරහා ගිහිලා තින්නේ. මේ උදාහරණය A B C D කියලා ගත හැකි. මේක අංශක 50යි. මේක අංශක 123යි. හොඳයි. දැන් ඕකේ පුතේ හොයන්න ඕන x සහ y කෝණ දෙකේ අගේ හොයන්න ඕන. දැන් උතනද අපිට කරන්න පුළුවන් මම කිව්වා ක්‍රමයේ භාවිතා කරන්න පුළුවන් වෘත්ත චතුරස්‍රය වල සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. නම් මේ වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ දෙක මේ දෙක නම්බර ලියත අපහසුයෙන් x ධන 50 සමාන 180යි. මොකද පරිපූර්ණක වේ. කියනවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. දැන් x කෝණය ගන්නවා x සමාන 180යි. මේ ධන 50 යාපත ගත්තාම ඍණ 50යි. එහෙනම් x සමාන වෙනවා දුවේ පුතේ 130යි. x වලගේ උන අපි අංශක 130යි. දැන් අපිට හොයන්න ඕන y වල අගය. y ඒ වගේ තමයි. එහෙනම් y දිගේ අපි සමීකරණය y ධන 123 සමාන 180යි. හේතුව ලියන්න වරහන් තුල වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. එහෙනම් y සමාන 180 ඍණ 123. මොකද මේ ධන 123 අපිට ගත්තාම ඍණ 123යි. එහෙනම් y සමානයි අංශක 57ක් කියලා එනවා. හොඳයි. ඔන්න x වලගියත් හෙව්වා y වලගියත් හෙව්වා. අපි බලමු එහෙනම් නිදර්ශන 3. තුන්වෙනි නිදර්ශන බලමු. එහෙනම් මෙහෙම ගත්තොත් වෘත්ත චතුරස්‍රයක් තියෙනවා. ඒකේ A B C D වෘත්ත චතුරස්‍රය මේ ආකාරයට තියෙන්නේ. දැන් මේ තර කේන්ද්‍රය තියෙනවා. ඒක O. මෙතන y මෙතන x. පුතේ මෙන්න මේ කෝණය දීලා තියෙනවා අංශක 230ක් කියලා. හොඳට බලා ගන්න. මෙන්න මේ කේන්ද්‍රයේ මෙන්න මේ කෝණය අංශක 230ක් කියලා දීලා තියෙනවා. ඒතර අපිට හොයන්න කියලා තියෙන්නේ x හා y කෝණය.
හොඳයි. x y කෝණය හොයන්න ඕන. දැන් ඔයගොල්ලෝ පේනවා පැහැදිලිවම මෙන්න මේක ඇවිල්ලා කේන්ද්‍රය ආපාතනය කරන කොණයක්. මෙන්න මේ ඡාප කොටසේ කේන්ද්‍රය ආපාතනය කරන මේ කොණය. දන්නවා ප්‍රමේයක් තියෙනවා. කේන්ද්‍රය ආපාතනය කරන කොණය පරිධිය ආපාතනය කරන කොණය වගේ දෙගුණයක්. මේ ඡාප කොටසේ. මේ ඡාප කොටසෙන් මේ කේන්ද්‍රය ආපාතනය කරන මේ කොණය මේ ඡාප කොටසෙන්ම පරිධිය ආපාතනය කරන කොණය වගේ දෙගුණයක්. එහෙනම් මේ y කොණය සමාන වෙන්න ඕන මේ අංශක 230න් භාගයකට. හේතුව ලියන්න ඕන කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධිය ආපාතනය කරන කෝණය මේ දෙගුණයක්. දැන් ඒකින්ද නම් මේ y කෝණය අපිට පහසෙන් හොයත හැකි y සමානයි 115ක් වෙනවා අංශක. ඔව්. දැන් x කෝණය හොයන්න ඕන. ඔව්. දැන් ඉතින් y දන්නවා නම් x හොයත මොකද x දන්නවා y 180යි. බලියට x දන y කෝණය අංශක 180යි. හේතුව ඌර්ධ චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. එහෙනම් x කෝණය හොයන්න ඕන. y හොයාගන්න x දාන 115 සමානයි 180යි. දැන් x සමානයි 180 ඍණ 115යි. එහෙනම් x සමානයි 65යි අංශක. ඔව්. අංශක 65ක් කියලා එනවා. ඔන්න y කෝණය ගියත් අපි හොයාගත්තා. හොඳයි. ඔව්. දැන් එතකොට මොකක්ද පේනවා මේක පරාවර්ත කෝණයක්. ඒතර පරාවර්ත කෝණය මේ ඡාප කොටසෙන් තමයි ආපාතනය කරලා තියෙන්නේ. මේ ඡාප කොටසෙන් පරිධිය ආපාතනය කරන්නේ y. කයි y 230න් භාගයක් වෙන්නේ. හොඳයි. දැන් තුන්වෙනි නිදසුන. අපි බලමු නිදසුන 4. ඔව්. මෙන්න මේම තියෙන්නේ. නිකත් වෘත්ත චතුරස්‍රයක් මම අඳින්නම්. එතකොට මේ වෘත්ත චතුරස්‍රයේ මෙන්න මෙහෙම තියෙනවා. මේක A, මේක B ලු, මේක C ලු, මේක D ලු. මේ පාඩ දෙක සමානයිලු. මේ ආරකට තියෙනවා. මේ ආරකට තියෙනවා. මෙතන කේන්ද්‍රයේ තියෙන වෘත්තයේ O ලු මේ වෘත්තයේ කේන්ද්‍රය එතන. ඔව්. ඊට පස්සේ මෙතන අංශක 45යි. මෙතන අංශක 73යි. මෙතන y අපිට බලන්න මෙතන x මෙන්න මේ x හා y හොයන්න ඕන. x y හොයන්න ඕන. දැන් ඔන්න. දැන් අපිට මේක දැක්ක ගමන් අපිට පේනවා මෙන්න මේ 73 කෝණය. මෙන්න මේ උත්ත ඡාප කොටසේ මේ බලන්න පරිධි ආපාතනය කරලා තියෙනවා මේ උත්ත ඡාප කොටසෙන්ම මෙතන පරිධි ආපාතනය කරලා තියෙන කෝණ x. දැන් මේවට කියන එකම ඛණ්ඩයේ කෝණ කියලා. දැන් කෙලින්ම අපි ලියත හැකි x කෝණය සමානයි අංශක 73යි. හේතුව එකම ඛණ්ඩයේ කෝණ අන්න x හොයාගත්තා. ඊට පස්සේ අපිට හොයන්න ඕන y කෝණය. y කෝණය හොයාගන්නේ අපි කොහොමද? දැන් ඔයගොල්ලෝ පේනවා මෙන්න මේක ඇවිල්ලා මේ කේන්ද්‍රය හරහා යන්නේ AC. දැන් AC වල විස්කම්භය. AC විස්කම්භය නම් මෙන්න ABC සමාන අංශක 90ක් වෙන්න ඕන. මොකද අර්ධ වෘත්තයේ කෝණ. අර්ධ වෘත්තයේ කෝණ ABC අංශක 90ක් වෙනවනේ මේක 45 නම් මේක 45ක් වෙන්න ඕන. ඔව්. දැන් ඉතින් y හොයන්න ඕන මේ බොම් පාසෙ y දාන අඩුව දාන 73 සමාන 180යි. y දාන අඩුව දාන 73 සමාන 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. දැන් y දාන මෙතන එනවා 3යි 163 සමාන 180යි. දැන් y සමානයි 180 මේ දාන 163 අපිට ගත්තාම ඍණ 163යි. දැන් y සමානයි 17ක් කියලා අංශක. අන්න බොම් පහසෙන්ම y වලගේ ගත හැකි මෙන්න මේ ABC ත්‍රිකෝණය සලකලා. හරි? ඔව්. හරි. එතකොට ඊට පස්සේ අපි දැන් මේක x හෙව්වා. ඊට පස්සේ y හෙව්වා. හොඳයි. ඊට පස්සේ අපි බලමු
තව නිදසුන අංක 5 එකේ තියෙන්නේ මෙන්න මේ වගේ එකක්. උත්තර ප්‍රශ්නයක් තියෙනවා එතන. එතකොට ඒකේ මෙන්න මෙහෙමයි. මේ උත්තර ප්‍රශ්නයක් තියෙනවා. මෙතන කේන්ද්‍රය තියෙන්නේ. මට බලන්න මෙතන කේන්ද්‍රය. නම් මේ අරේවල් දෙකක්. එතකොට මෙතන මෙතන A B C D ලෝ මේක P මේක අංශක 50යි මේක R මේක Q කෝණයලු මේක අංශක 75යි අපිට තව දත්තයක් ටික තියෙනවා මේක සමාන්තරයි මේකට දෙක සමාන්තරයි DC පාදේ AB පාදය සමාන්තරයිලු ඔව් දැන් ඕකේ පුතේ හොයන්න ඕන PQR කියන කෝණ එතකොට දැන් PQR කෝණ හොයන්න ඕන ඔව් අපි මුලින්ම මෙන්න මේ P කෝණය හොයාගත්තා මොකද මේ දෙක දැක්ක ගමන් केंद्र O එනම් මේ OA OB සමානයි මොකද ආරය මේ වෘත්තයේ ආරය එහෙනම් මේක P නම් මේක P පාද සමාන සමදීපාත් ත්‍රිකෝණය එහෙනම් P ධන 50 සමාන 180යි ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණය P සමාන වෙනවා 2යි P සමාන 130යි 130 භාගය තමයි P සමාන අංශක 65ක් කියලා එනවා P කෝණය හොයාගත්තා දැන් ඊට පස්සේ යන්න ඕන Q කෝණය. ඔව්. අපි Q කෝණය කොහොමද යන්නේ මේක උත්තර ප්‍රශ්නයක් කියලා මතක තියාගන්න ඕනේ. ඒක උත්තර ප්‍රශ්නය කියන ක්‍රමයේ මතක් කියලා අපි කලින් කර ක්‍රමයේ උත්තර ප්‍රශ්නයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. ඉතින් P දන්නවා නම් R හොයාගත්තා. මොකද R ධන P ධන 75 සමාන 180යි. නම් මම ලියනවා R ධන P ධන 75 සමානයි 180යි. හේතුව උත්තර ප්‍රශ්නයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. දැන් R ධන P කියන අංශක 65යි මෙතන 75යි සමාන 180යි. දැන් 65යි 75යි එකතු වුණාම එනවා 140ක්. මෙතන 180යි. දැන් 140 අපිට ගත්තාම මේ 140 එතන අංශක 40ක් කියලා එනවා R කෝණයේ අගය. ඊට පස්සේ මෙතන සමාන්තර රේඛා දෙකකුත් දීලා තිනවා. අන්න අපිට පහසුයි සමාන්තර රේඛා දෙකක් තියෙනවා. අපි බලන්න ඕන ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ. දැන් මෙතන මේ කෝණ දෙක හොයාගත්ත අපිට P ගෙවුවා Q ගෙවුවා R ගෙවුවා Q හොයන්න තියෙන්නේ. දැන් Q හොයන්න කොහොම පහසුවෙන් වෙන්නේ? සමාන්තර රේඛා දෙක මේකයි මිත්‍ර කෝණ. දැන් මේකේ අගය දන්නවා අපි P ධන 65යි 40යි. මේ කෝණය 105යි අංශක. එහෙනම් Q ධන 105 සමානයි 180යි. හේතුව මිත්‍ර කෝණ. මොන මම ලියනවා මෙහෙම Q ධන 105 සමාන 180යි මිත්‍ර කෝණ. දැන් Q සමාන 180 රින් 105 වෙනවා Q සමානයි අංශක 75ක් කියලා උත්තරය. අන්න P යුවා Q යුවා R යුවා. right හරි. දැන් ඔන්න අපි බලමු මේ පුතේ මෙන්න මේ අපි දැන් කතා කරපු ප්‍රමේය සාධනය කරන්නේ කොහොමද කියලා. ඔය ක්‍රමය සාධනය කරන්නේ මෙන්න මේ ආකාරයේ උත්තර ප්‍රශ්නයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ කියන ක්‍රමය සාධනය කරන හැටි බලමු. මෙන්න තියෙන වෘත්තයක් මෙන්න වෘත්ත චතුරස්‍රය. මේක තමයි කේන්ද්‍රයේ වෘත්තයේ මේක නටත් අමින්න මෙහෙම ඉන්නන පාද දෙක වෘත්තය මත තියෙනවනේ මේ ශීර්ෂ. right ඊට පස්සේ දැන් ගත්තොත් එහෙම ඕකේ අපිට ඕන උත්තර චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ කියලා පෙන්නන්න. දැන් අපි දත්තය ලියනවා. අපි ලියන දත්තය තමයි ABCD. මෙතන D කියලා දාන්න. D උත්තර චතුරස්‍රයකි. ඒතර ඕක කියන්නේ කේන්ද්‍රය. හරි. සාධනය කළ යුත්තේ තමයි මම මෙතන ලියනවා සාධනය කළ යුත්තේ වෙන්නේ ABC කෝණය ධන ABC කෝණය
සමානයි අංශක 180යි. ඔක තමයි සාධනය කළ යුත්තේ. ඔව්. එන්න එතකොට පුතේ ඔබ සාධනය කරන්න කලින් අපි නිර්මාණයක් කරගන්නවා. නිර්මාණය තමයි OA සහ OC යා කරගන්නවා. ඒතර OA සහ OC යා කරගත්තා. දැන් ඔන්න මම සාධනය කරන්න හදන්නේ මෙන්න මේවයි සාධනය කරන්නේ. අපි දන්නවා AOC මම සාධනය කරනවා. AOC කෝණය සමානයි AOC කෝණය සමානයි මෙන්න මේ චාප කොටසෙන් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය මේක එන පරිධිය ආපාදනය කරන කෝණය ADC 2යි ADC තමන් කලින් කිව්වේ වෘත්තයක කේන්ද්‍රය ආපාදනය කරන කෝණය පරිධිය ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක් අන්න හේතු ලියන්න මෙතන ඊට පස්සේ ඒ වගේම AOC පරාවර්ත කෝණය. ඒතර AOC පරාවර්ත කෝණය කියන්නේ මෙන්න මේ කෝණය. ඒ කෝණය ආපාදනය කරන මෙන්න මේ චාප කොටසෙන්. ඒ චාප කොටසෙන් කේන්ද්‍රය ආපාදනය කරන මෙන්න මේ කෝණය වගේම මේ චාප කොටසෙන් පරිධිය ආපාදනය කරන මේ කෝණය. දැන් AOC පරාවර්ත කෝණය සමානයි ABC 2යි ABC. මේක කියන්න වරහන් තුල කේන්ද්‍රය ආපාදනය කරන කෝණය පරිධිය ආපාදනය කරන කෝණය මේ දෙගුණයක්. හොඳයි. දැන් අපි ওই දෙක එකතු කරමු. එතකොට එනොන්න AOC කෝණය දන AOC පරාවර්ත. එතන 2යි ADC දන 2යි ABC. එතකොට මේ ඔයගොල්ලෝ පේනවා AOC කෝණය AOC පරාවර්ත කෝණය දෙක එකතුව 360යි. ඒ ලක්ෂ්‍යයක කෝණ මෙතන අංශක 360යි. මේ දෙක පොඩි දෙක එළියට ගත්තාම ADC කෝණය දන ABC නොමේනවා. දැන් මේ දෙකෙන් බෙදුවාම එතන මේ පැත්ත මම ලියන්න මේ පැත්තට අරගෙන ගැඩුවක් නෑ පත්තු මාරු කරන්නේ. එතන මේ පැත්ත මේක මම ලියන ADC දන ABC කෝණය සමානයි අංශක 180යි. අන්න. එතකොට ABC කියන්නේ මේක ධන ADC කියන්නේ මේක අන්න සම්මුඛ කෝණ දෙක 180ක් වෙලා අන්න එතකොට එහෙනම් එනවා උත්තර චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියලා. එතකොට ඔය වගේම තමයි ඔය වගේම තමයි එතකොට පුතේ අපිට ඔප්පු කරන්න පුළුවන් BAD කෝණය ධන BCD කෝණය අංශක 180ක් වෙනවා කියලා ඒකත් මෙලෙසම අපි ලියනවා නම් මෙලෙසම නිර්මාණය කරගන්න OD සහ OB යා කරලා නම් මෙලෙසම ඔප්පු කරත හැකි BAD කෝණය දාන BCD කෝණය අංශක 180ක් කියලා අන්න. ඒත් එහෙනම් මේකෙන් ඔප්පු වෙනවා උත්තර චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ කියලා. හොඳයි. දැන් අපි බලමු මෙන්න මෙහෙම ගානක්. ඉතින් ඉලසුන්නම් එක්ක ඔය අතේ මෙන්න මෙහෙම ගානක් තියෙනවා. ඒ ගානේදී මෙන්න මෙහෙම උත්තර ප්‍රශ්නයක් තියෙනවා. ඒක නම් කරලා තියෙන A B C D කියලා. ඒතර මේක මෙන්න මේ පාල් දෙක සමාන මේ පාල් දෙක සමාන කියලා දැක්කේ දීලා තියෙනවා. ඒක අපෙන් අහන්නේ පුතේ පළවෙනි කොටස අහනවා ABC ත්‍රිකෝණය අංග සම කරන්නලු ADC ත්‍රිකෝණයට. තමයි පළවෙනි කොටස. ඒ ABC ත්‍රිකෝණය කොහෙද තියෙන්නේ? මෙන්න ABC. දැන් මම මේක ආකර ගන්නවා. ADC ත්‍රිකෝණය තියෙන්නේ මෙතන. දැන් මොන අංග සම කරන්න තියෙන්නේ? ඕක පහසුවෙන් අංග සම කරත හැකි. මේ පාද සමානයි මේ පාද සමානයි මේක පොදු පාදේ පා යටතේ අංග සම කරතේ. හරියට කොටස ගන්න කරන්න පුළුවන් ගැල්ලුවක් නැහැ. ඊළඟ දෙවෙනි කොටස කියනවා ඒකේ මෙන්න මෙහෙම AC විස්කම්භය බව පෙන්වන්න. AC විස්කම්භය බව පෙන්වන්න. AC කියන්නේ මේක. එහෙනම් AC විස්කම්භය බව පෙන්වන පහසු විදිය අපි දන්නවා අර්ධ වෘත්තයේ කෝණ
මේක විස්කම්භයක් නම් මේ කෝණේ 90ක් වෙනවා නැත්නම් මේ කෝණේ 90ක් වෙන්න ඕන. ඔයගොල්ලෝ මේ කෝණේ 90ක් කියලා පෙන්නන්න ඕන. ඔව් එකක් පෙන්නට මෙන්න මට ලියත ABC ධන හොඳට බලා ගන්න. ABC සමාන 180යි. හේතුව උත්තර චතුරස්‍රයක සම්මුඛ පරිපූර්ණක වේ. ඉතින් ABC සමාන ADC. හේතුව කලින් අංග සමයි. ඒ අංග සම කරා. අංග සම නිසා ABC කෝණය සමාන ADC කෝණය. දැන් මේ ADC වල උදාතය අපිට එතන ADC වල උදාතය ABC. දැන් දෙකයි ABC සමානයි. අංශක 180යි. ABC කෝණය සමානයි අංශක 90ක් කියලා එනවා. ABC අංශක 90ක් වුණ ගමන් මේක 90ක් වුණ ගමන් අන්න. දැන් මේක සුජු කෝණයක්. ඉතින් අපි දන්නවා අර්ධ වෘත්තයේ කෝණයක් වෙන ඕන අංශක 90ක් වෙනවා. මේක AC විස්කම්භය වේ කියලා අපිට අවසාන උත්තරේ ලියන්න පුළුවන්. හොඳයි. දැන් අපි බලමු තවත් උදාහරණයක්. මෙන්න මේ වගේ උදාහරණයක් බලමු. හරි. මෙන්න මේකයි උදාහරණය. මෙන්න මෙහෙම කියනවා. උත්තර චතුරස්‍රයක් එකක්. එතකොට මෙන්න මෙහෙම උත්තර චතුරස්‍රයක් තියෙනවා. මේක ඇවිල්ලා උත්තර චතුරස්‍රය AB C D කියලා තියෙනවා. මෙන්න මේක යහකල්ලා මෙන්න යහකල්ලා තියෙනවා. right බලලා ගන්න මේක තියෙනවා. මේක සමාන්තරයි. මේ දෙකම මේක ටිකක් සමාන්තර වේ. මේක E කියලා තියෙනවා. මේක F කියලා තියෙනවා. අපෙන් අහන්නේ ඉතින් මේක සමාන්තරයි. අපෙන් අහන්නේ මෙන්න මේ C D E F මෙන්න මේක උත්තර චතුරස්‍රයක් බව පෙන්වන්න අන්න. නැති අපි අපේ ක්‍රමයේ විඩෝමය පාවිච්චි කරන්න පුළුවන්. අපේ ක්‍රමය මොකද්ද? අපේ ක්‍රමය තමයි අපි දන්නවා උත්තර චතුරස්‍රයක සම්මුඛ පරිපූර්ණක වේ. ක්‍රමයේ විලෝමය වෙන්නේ නම් සම්මුඛ පරිපූර්ණක වේ නම් සම්මුඛ පරිපූර්ණක වේ නම් ඒක උත්තර චතුරස්‍රයක් වෙන්න ඕන. එහෙනම් මේක උත්තර චතුරස්‍රයක් බව පෙන්වන්න තියෙන අපි කරන්නේ පහසුම ක්‍රමය තමයි මෙන්න මේ සම්මුඛ දෙක 180යි කියලා පෙන්වනවා නම්. දැන් කොහොමද පෙන්වන්නේ? මේ සමාන්තරයි කියලා දීලා තියෙනවා. අර මේකයි මේක උත්තර වෙන්නේ. සමානයි. මම නිකන් දාන x කියලා. දැන් මේකත් x. හරි? ඒකාන්තර කෝණ. ඒ වගේ මේක x නම් මේක මොකද? x. හරි? මෙන්න එකම ඛණ්ඩයේ කෝණ මේ චාප කොටසේ මෙන්න. එකම ඛණ්ඩයේ කෝණ. එතකොට පහසුවෙන් මේක x නම් මේක 180 කියලා x වෙනවා. අයි බද්ධ කෝණ. දැන් 180 x දාන x මේ කෝණය එකතු කරාම අංශ 180ක් වෙනවා. අන්න. එහෙනම් මේ චතුරස්‍රයේ සම්මුඛ කොණ දෙක මොකද වෙන්නේ? පරිපූර්ණක වෙනවා. අන්න ඒක උගඩ උපකරත හැකි මේක උල්ක චතුරස්‍රයක් කියලා. හොඳයි. දැන් අපි ඔය වගේම තව නිදසුනක් බලමු පුතේ. මෙන්න මෙහෙම. අපි බලමු. හොඳයි. අපි ඔකේ නිදසුනක් නෙවෙයි අපි ඊළඟ කොටසට යමු. ඕකේ. උත්තර චතුරස්‍ර පාඩමේ තියෙනවා මෙන්න මෙහෙම කොටසක් තව. ඒකේ තියෙනවා උත්තර චතුරස්‍රයක් තියෙනවා මේ වගේ. ඔය උත්තර චතුරස්‍රය මේ එක පාදයක් දික් කරලා සෑදෙන බාහිර කෝණයක්. අන්න. දැන් මොන්න මේක බාහිරයි. මේකට කියත හැකි මෙන්න මේ කෝණයට කියත එහෙනම් බාහිර අභ්‍යන්තර කෝණයේ සම්මුඛ කෝණය කියලා. නේද? බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණය කියලා මේකට කියත හැකි. එතකොට මෙන්න මේ කෝණයයි මම කියන මේ කෝණය අතර සම්බන්ධයක් තියෙනවා. අනේක ඒක පෙන්න්නේ. දැන් ඔන්නෝක තමයි ඊළඟ ප්‍රමේය උත්තර චතුරස්‍රවල තියෙන දැන් පළවෙනි ප්‍රමේය තමයි මම යාපත් කියන උත්තර චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. ඒක විලෝමයක් පාවිච්චි කරත හැකි. ගණන් හදනකොට ඊළඟ ප්‍රමේය තමයි උත්තර චතුරස්‍රවල තියෙන උත්තර චතුරස්‍රයක පාදයක් දික් කිරීම සෑදෙන බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. මේකයි සමාන වෙනවා. කොහොමද සමාන වෙන්නේ? ඔය අපිට ඔක නිකන් හදලා බලත හැකි. මෙන්න මෙහෙම. මම මේක x කියලා ගන්න. x මේක y කියලා ගන්න. මේක z නා. දැන් ඔය කියන ප්‍රමේයම x සමාන z වෙන්න ඕන. දැන් බලමු වෙනවද කියලා. x සමාන z වෙන්න ඕන. x කෝණය සමානයි
z වෙන්න ඕන. ඔව් අපිට මෙතන x දානවා y. සමාන 180යි. බද්ධ කෝණ. මෙතන යන්න ඕන. බද්ධ කෝණ. y දානිසලු සමාන 180යි. කලින් ක්‍රමයේ උත්තර චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. ඔව්. එහෙනම් මේ y උත්තර කරගත්තොත් 180 වලින් ඉස්සර. y සමාන 180 වලින් ඉස්සර. මම මෙතන දානවා. එහෙනම් x දාන 180 වලින් ඉස්සර සමාන 180 අංශක. අපි 180 බදක තම කැපෙනවා බිඳුවක් නම් x සමාන x කියලා එනවා. අන්න. දැන් පැහැදිලි නේද? උත්තර චතුරස්‍රයක පාදයේ දික්වීම සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. x සමානයි z වෙනවා. ඔව්. හොඳයි. ඔව්. මෙතන කියන x සමානයි z වෙන මේකයි වෙන්නේ. හොඳයි. ඔය අනුව අපිට නිදර්ශනයක් බලමු. මෙන්න මෙහෙම නිදර්ශනයක් තියෙනවා. දෙකේ මෙන්න මෙහෙමයි. මේ නිදර්ශනේ තියෙන්නේ බලන්න. මේ උත්තර චතුරස්‍රයක් තියෙනවා. එක පාදයක් දික් කළා මේක. මෙන්න මේක අංශක 100යි නු. තොර මෙන්න මේ A කෝණය හොයන්න තියෙනවා. මේ පාද සමානයි. මේක B ලු. ඔන්න. එහෙනම් කෙලින්ම A කෝණය සමානයි 100යි. මේ උත්තර චතුරස්‍රයේ පාද දෙක සැන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. A 100යි. බොහොම පහසුවෙන් වෙනවා. ලියන්න ඕනේ හේතුව. B. මේ පාදේ මේ පාසවන මේකක් B මේකක් B. A දන BB දෙකයි B සමානයි. A දන කෙලින්ම ලියන්න 2යි B සමානයි 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. A රුව 100යි නම් 2යි B සමානයි 100 මේ පැත්තට ගත්තාම 80යි. B සමානයි අංශක 40ක් කියලා එනවා. දැන් B කෝණේ පාසෙන් හෙව්වා. හරි. දැන් අපි බලමු නිදර්ශන දෙක. ඉතින් තියෙන ප්‍රශ්නේ මේ වගේ ප්‍රශ්නයක්. ඔව්. ඉතින් මෙන්න මෙහෙම තියෙන උත්තර චතුරස්‍රය. හොඳට බලගන්න. මෙහෙම තියෙනවා. මෙතනින් මෙහෙම එකට කරන්න තියෙන්නේ බාහිර කෝණය. මෙතන සමාන කරන්නේ මේකට. අන්න. මෙතන කියන්නේ තියෙන ඕලු මේක y මේක x මේක 87යි. මේ කෝණය අංශක 35ලු. හොඳට බලගන්න. x සහ y හොයන්න ඕන. x සහ y. තොර දැන් අපිට තියෙන මේක 87යි මේක y කෙලින්ම හොයත යනවා. y දාන 87 සමාන 180යි. අපේ උත්තර චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. તો y කියන එක නිකම් වෙන 93යි. y 93යි. මේ සමාන්තර රේඛා දිලා තියෙනවා කියන්නේ මේක y නම් මේක y. ඒකේ ඒකාන්තර කෝණය නම් මේක 93යි. y 93 කියලා ආවනේ. නේද? ඔව්. එහෙනම් දැන් මේ පහසුයි මෙන්න උත්තර චතුරස්‍රයක පාද දික්කසන බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණය සමානයි. ඒ සමානයි 93 35. ඒ කියන්නේ 130යි. sorry 128යි. 120 මෙතන ඉන්නේ 33 ඔය 126ක් කියලා එනවා x කෝණය. හොඳයි. දැන් අපි බලමු මේ පුතේ මෙන්න මේ වගේ ගණනක්. right? ඔව්. එන්න මෙහෙම ආවොත් ඒක ඇවිල්ලා මෙන්න මේ වගේ ඔන්න උත්තර චතුරස්‍රය මෙන්න පාදයක් මේකට දික් කරලා තිනවා. හොඳට බලන්න. ඔව් මේ කෝණය දිහා කෙලින්ම අංශක 70යි බාහිර කෝණය. ඔව් මෙතන කේන්ද්‍රය තියෙන මෙතන Q R P කෝණ තුනක් තියෙනවා හොයන්න. මේ පාදේ සමාන මේක අංශක 130යි. කොහොමද යන්නේ? ඔව්. දැන් මේකේ පාද දෙකේ සෑහෙන බාහිර කෝණ දැකගම අපි කියන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණ සමානයි. Q සමාන අංශක 70 කියලා පහසුවෙන් වෙනවා. හේතුව ලියන්න ඕන. ඔව්. Q 70යි. එතකොට දැන් හොඳට බලන්න මේ මෙතන සමාන ලකුණු දීලා තියෙනවා. එහෙනම් අපිට තව මේක කතා හැනම් මේක E කියලා ගත්තොත් A 130 සමානයි 180යි. ඒතර A සමාන වෙනවා 180 130ක් ගන්නාම 50යි. A 25යි. මේ දෙකට බෙදෙන්න බෑ. මේක 25යි කියලා හොයාගත්තා. 25යි. right? දැන් එතකොට අපිට පුළුවන් මේක හොයාගන්න මේක 70යි. මේක හරි. දැන් කෙලින්ම අපිට පුළුවන් මේ කෙලින්ම ආරුත් හොයාගන්න. මේක මොකද්ද?
උත්තර ප්‍රශ්නේ සම්මුඛ කෝණ. සම්මුඛ කෝණ පරිපූර්ණක එන R50 කියලා කෙලින්ම හොයාගත්තා. R50 මේක හොයාගන්න ඕනෙත් නෑ. ඊපස්සේ P දැන 70 දැන 50 සම 180යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල එකතු වෙනවා. P සමාන වෙනවා 180 120 කරන අංශක 60ක් කියලා එනවා. හොඳයි. දැන් අපි බලමු. මෙන්න මේ වගේ ගණක් තියෙනවා අන්තිමට. මෙන්න බලා ගන්න. මේ ගණන් මෙන්න මෙහෙම තියෙන්නේ. මෙහෙම උත්තර ප්‍රශ්නේ මෙන්න පාදේ දික් කරන මේ පාදේ මෙහෙම තියෙනවා. මේ උත්තර ප්‍රශ්නය PQ RS ලු මේක තමයි මෙහෙම සම්බන්ධයක් තියෙනවා මේකට මේක සමානයි මේ පාඩේ පාස් සමානයි උනාවලින් මේ පොතේ तर මේක අහන්නේ SRT අංශක 32 නම් මේක T SRT දීලා තිනවා අංශක 32ක් SRT කොහෙද SRT තියෙන්නේ SRT මේ කොහේ මේක දීලා තිනවා අංශක 32ක් අහන්නේ QRP හදිය QRP ඒ කියන්නේ මෙන්න මේ කොහේ අහන්නේ මෙන්න මේක මේ හොඳට බලන්න දැන් මේකේ මේ පාද සමාන මේක දෙක සමාන නැහැ මේක සමාන මේක 32 මේක කෙලින්ම 32 කියලා ගත හැකියි නේද එතකොට මේක උත්තරක ප්‍රශ්නේ කියලා අපි ප්‍රමේය මතක් වෙනවනේ සම්මුඛ කොණ පරිපූර්ණයි බාහිර කොනේ අභ්‍යන්තර සම්මුඛ කොණ සමානයි දැන් අපි ඔක කොහොමද කරන්නේ හොඳයි දැන් අපිට පැහැදිලිව මම කලින් කිව්වනේ මේක 32 නම් මේක 32යි මේක සමදීපාත ත්‍රිකෝණයක් කොණ තුන එකට 180 ඉන්න මේක එනවා 180න් 64ක් අඩු වුණාම 180න් අඩු වෙනවා 64ක් එතකොට 116යි අංශක 116යි දැන් ඔන්න මේක 116 න අභ්‍යන්තර සම්මුඛ කොණ සමාන වෙන්නේ මේ යන මේක 116ක් වෙනවා මේක 116ක් වෙනවා අන්න ඒක වයන්වල මේක වගේ මේ පාද සමානයි මේක ඉතරකට මේකත් A ධන 116 අනියන් බෝඩේ සමාන 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව ඒතර දෙකයි A ධන 116 සමාන 180යි දෙකයි A සමාන 180 ඉඳන් 116 මේක හැමත ගත්තාම දෙකයි A සමාන 64යි ඒ සමාන අංශක 32ක් අන්න මේක 32ක් කියලා වෙනවා දැන් අහන්නේ පුතේ තව කොටසක් තියෙනවා ඒකේ ඊට පස්සේ අහනවා QS සහ RT පාද සමාන්තර බව පෙන්වන්න QS සහ RT මම මෙතන කියන්න QS සහ RT මෙතන ඉන්නේ QS මෙතන RT පාද සමාන්තර බව පෙන්වන්න තියෙන්නේ QS කොහෙද තියෙන්නේ මෙතන මේක ආකාරව කඩේ QS සහ RT නම් මුලින්ම වෙන්නේ තමයි මෙන්න මේ ඒකාන්තර කෝණ දෙකක් තියෙනවා. අම්මෙන් අපි කරන්නේ මෙන්න මේකයි. අන්න. ඒ දෙක සමානයි කියලා පෙන්වන්න හරි. දැන් මේක 32 මේක 32 කියලා පෙන්වන්න හරි. අන්න පහසුයි. හොඳට බලන්න. මේක 32යි කියලා ආවනේ. මේක 32යි. මෙන්න බලන්න මේ තාම කොටසේ මේ පරිදි ආකාරයෙන් මේ එකම කන්නේ කෝණ. මේක 32 නම් මේක 32 වෙනවා. ආයේ මේක 32 වෙනවා ලියන්න එකම කණ්ඩේ කෝණ. දැන් මේක 32යි නමුත් මේක 32යි කියලා අපි කලින් ඔප්පු කරා. ගත්තා. එහෙනම් මේ ඒකාන්තර කෝණ සමාන එහෙනම් මේ QS සමානයි RT කියලා නිකම්ම එනවා. හොඳයි. දැන් එනම් දුවේ පුතේ අපි අදට මෙතනින් ගණිත පාසලෙන් උත්තර ප්‍රශ්න පාඩම සම්පූර්ණයෙන්ම අවසන් කරා. දැන් ඔබලට තියෙන්නේ ඔබගේ අභ්‍යාස පොත 11 වසර උත්තර ප්‍රශ්න සියලුම අභ්‍යාස ටික හදන්න ඒ වගේම විශේෂයෙන්ම පසුගිය ප්‍රශ්නෝත්තර අරගෙන මේ තියෙන උත්තර ප්‍රශ්න ගණන් තියෙනවා පළවෙනි කොටසේ තියෙනවා දෙවෙනි කොටසේ තියෙනවා ඒ ගණන් ටික බලන්න පුළුවන්ද කියලා සාදන්න ඒ වගේ අපි ඉදිරි පාඩමකදී අපි විභාග ගැන සාකච්ඡා කරමු. දැන් අදට අපි ගණිත පාසලෙන් මේ පාඩම අවසන් කරන අල්ගෝවන්